නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගී දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර D5 ඇකිරියාගල කෑගල් යන ලිපිනේ පදිංචි දිල්රුක්ෂි අබේදීර මහත්මිය සහ මංගල අධිකාරී මහත්මයා ඒක රාශී වෙලා තමයි විශේෂයෙන්ම ජනවාරි 31 වන දිනට 4 වන උපන්දින යෙදෙන මනුකී දනුල්‍යා අධිකාරී පින්බර දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා කියන උදාර අදහසින් අද දවසේ පින්වත් සියලු දෙනා උදාර දෙයක් කරනවා. මේ ලෝකේ දානයන් අතර අග්‍රම දානය වූ ධර්ම දානය. මේ ලෝකේ අග්‍රම අනුග්‍රහයන් අතර වූ අනුග්‍රහය ධර්මයෙන් කරන අනුග්‍රහය. මේ ලෝකේ අමෘත මේ දානය බවට පත් වෙන්නේ අමෘතයේ දන් දුන්න වෙනි ධර්ම දානය. මේ ලෝකේ කල්ප ගණනකින් අපේ හිතට උපදින්න බැරි ශ්‍රද්ධා විරිය සත් සමාධි ප්‍රඥා කියන උදාර සත්පුරුෂ ගුණධර්ම උපදින්නේ ධර්ම දානයෙන්. සත්තිස් බෝධිපාක්ෂික කියන මහානීය වස්තු 37ම කෙනෙකුගේ ජීවිතේ උපදින්නේ ධර්ම ශ්‍රවණයෙන්. එහෙනම් මේ ලෝකේ කරන්න පුළුවන් අග්‍රම උදාරම දෙව් මිනිස් ලෝකයේ උදෙසා කරන උපකාරය. අග්‍ර උපකාර කළා සසරේ අග්‍ර උපකාරයන්ගේ හිමිකරුවෙක් වෙනවා. අග්‍ර වූ අනුග්‍රහයන් කළා අග්‍ර වූ අනුග්‍රහයන්ගේ හිමිකරුවෙක් වෙනවා. සත්පුරුෂ අනුග්‍රහයන් කළා සත්පුරුෂ අනුග්‍රහයන්ගේ හිමිකරුවෙක් වෙනවා. අමෘතේ දන් දීලා අමෘතේ හිමිකරුවෙක් වෙනවා. ඒ නිසා මේ සොඳුරු ධර්ම දානී සොඳුරු ගුණ සම්පatti ගැන සිහි කර කර ඒ රැස්වෙන උදාර පින ගැන සිහි කර කර මේ ධර්ම දානයට උපකාර කරන සියලු දෙනා සතුටු වෙන්න. අපි මේ දිනවල විශේෂයෙන් මේ දේශනා මාලා පුරාවට අද එතකොට මේ 227 වෙනි වැඩසටහන සම්පූර්ණ වෙනවා. සම්බුදු සිතේ ආශ්චර්ය ගැන තමයි අපි නිරන්තරයෙන් කතා කරන්න මහන්සි ගත්තේ. එතකොට එදා වජිරාසන භූමියේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණේදී දසමරුන් පරද වන්නට ශාස්ත්‍රුන් වහන්සේට මේ උදාර බලයන් උදියට පිහිටි මේ විශාරද බව ඇති කරවන මේ සොඳුරු ඥානයන් 10 උපදවා ගත යුතු වුණා. ඉතින් මේ සොඳුරු දසබල ඥානයන් ගැන අපි මේ කතා කරන්නේ. මේ දිනවල විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේට සුවිශේෂී අවබෝධයක් තියෙන මේ සත්වයන්ගේ විවිධ ස්වභාවයන් පරිපූර්ණ වශයෙන් දකින්න පුළුවන්. ආන්නේ පරිපූර්ණ වශයෙන් සත්වයන්ගේ ස්වභාවයන් දකින ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු සොඳුරු ලස්සන දේශනාවක් තමයි පින්වත්නි අද දවසෙත් අපි ශ්‍රවණය කරන්නේ. මේ අස්සයට උපමා කරලා දේශනා කරපු ලස්සන දේශනාවක්. මේ දේශනාව තමයි පින්වත්නි අස්සා ජානීය පතෝද සූත්‍රය.
මේ ආජානීය අශ්වයා උපමා කරගෙන ඒ කෙවිත උපමා කරගෙන ලස්සන දේශනා කරපු දේශනාවක්. මහණෙනි සොඳුරු ආජානීය අශ්වයෝ 4 දෙනෙක් ලෝකේ විද්‍යාමාන වී සිටිති. ඒ කවර 4 දෙනෙක්ද යත්. ඒතර පින්වත් මේ ආජානීය කියන අශ්වයා ඊට පෙර දේශනාවේ විස්තර කරනවා අස්සාජානීය ජව කියන සූත්‍රයේදී කරුණු 4කින් යුක්ත වෙනකොට මේ ආජානීය අශ්වයා රජුගිට මේ රජුටම යෝග්‍ය සතෙක් බවට පත් වෙනවා කියනවා. රජුටම. දැන් රජ කෙනෙක් ගාවට ඉසේ මිසේ සතෙක් පංගලාතු කරන්නේ නැහැ නේ පින්වත්නි. කිට්ටු කරන්නේ නැහැ. රජුට මේ රාජ පරිහරණයට රජුගේම අංගයක් බවට පත් කරනවා කියනවා. කුමක්ද? අවංකභාවයෙන්. ඒතර සත්තුණත් කපටි පින්වත්නි. සත්තුන්ගේ කපටිකම් පින්වත් මිනිස්සුන්ගේ කපටිකම් එක්ක බලද්දී අහසට පොළොව වගේ. ඉතින් අපි සත්තුන්ට අනුකම්පා කරනවා මිනිස්සුන්ටත් වඩා. සමහර අය ඉන්නවා. අම්මා තාත්තටත් වඩා අනුකම්පා කරන සත්තුන්ට. දරුවන්ටත් වඩා සමහර මිනිස්සු අනුකම්පා කරනවා සත්තුන්ට. එහෙමයි ඉන්නවා. එතකොට එහෙමත් ඉතින් දෙමව්පියන්ටත් වඩා අනුකම්පාවක් ඇති වෙන්න නම් සතෙක් ගැන එයාගේ ඥාන ගැන අපිට දෙසරයක් හිතන්න වෙනවා. ඇයි මේ තිරිසන් ලෝකෙට යන්නේ පින්වත්නි? මිත්‍යා දෘෂ්ටියේ ඉඳලා දස අකුසලයේ පතේ නිරත වෙලා හිටපු නිසානේ. එහෙම යන කෙනා එහෙම මානසිකත්වයක් තියෙන කෙනෙක්නේ විශ්වාස කරන්නේ. දැන් මනුස්ස ලෝකෙට එනවා කියලා කියන්නේ සම්මාදිට්ඨිය වඩලා ආපු කෙනෙක් නේ. ඒතර සම්මාදිට්ඨිය මේ එතකොට මේ විශ්වාස කළේ කුමක්ද? අධර්මයයි. ධර්මයට නෙමෙයි එතකොට මේ විශ්වාසය. දැන් දෙමව්පියෝ විශ්වාස කරන්නේ සත්තු විශ්වාස කරනවා කියන්නේ ධර්මයේ විශ්වාස කරේ නෑ අධර්මයක් විශ්වාස කළා කියන එකයි. ඇත්තටම බලද්දී දෙමව්පියන්ට සත්කාර සම්මාන දක්වන තු සත්තුන්ට සත්කාර සම්මාන දනවා කියලා කියන්නේ මේ ධර්මයට නෙමෙයි සත්කාර සම්මාන කරලා තියෙන අධර්මයට. අධර්මයට. ඒකයි මේ අසත්පුරුෂයාට සත්කාර සම්මාන දක්වන තාක්කල් ඔහුට මේ ශාසනය නැගී සිටීමක් නැහැ නේ පින්වත්. ඒක වෙන්නේ නැහැ. ඒ මානසිකත්වය හැරෙන්න ඕන. සත්පුරුෂ ඇසුර අසත්පුරුෂ ඇසුරට නැඹුරු වී සිටින තාක්කල් සත්පුරුෂ ඇසුරට ලීසියෙන් නැඹුරු වෙන්නේ නැහැ. අසත්පුරුෂ ඇසුරට කැමැත්ත තියෙන තාක්කල් සත්පුරුෂ ඇසුර වැළඳ ගන්නෑ. අසත්පුරුෂ ඇසුරට ගෞරව කරන තාක්කල් සත්පුරුෂ ඇසුරට ගෞරවයක් නැහැ. ඒ වෙන්න විදියක් නැහැ. ඒක වෙන්න විදියක් නැහැ. හිතේ ඇති වෙනව නම් ඇති වෙන්නේ එක්ක ශ්‍රද්ධාව එක්ක අසද්ධාව දෙකෙන් එකක් ඇති වෙන්නේ. ඇති වෙන පැත්තට හිත නැඹුරු වෙලා යන්නේ. එහෙනම් අසත් ධර්මයට ගෞරව කරන තාක්කල් සත් ධර්මයට ලීසින් ගෞරවයක් ඇති වෙන්නේ. ඒ නිසා පින්වත්නි අසත්පුරුෂයාට ගෞරව කරන තාක්කල් සත්පුරුෂයාට ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. අසත්පුරුෂයාට සෙනෙහස දක්වන තාක්කල් සත්පුරුෂයාට සෙනෙහසක් ඇති වෙන්නේ නැහැ. ඉතින් නිවන් මාර්ගක් ගැන කවර කතාවද? මේක අනිත් පැත්තට පෙරලෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඊතර පින්වත් මෙතන කියනවා මේ ආජානීය අශ්වයේ රජුගේ අංගයක් බවට පත් කරන්න ඒ සතා අවංක කරවන්න ඕන කියන ඉස්සෙල්ලා. ඔබට මතක ඇති ඔය සමහර ඔය දේශනාවල තියෙනවා මේ අශ්වය හස්තිය দমনය කරන ආකාරය. ඊතර මේ අවංක බව ඇති වෙනකන් ඒ සතා দমনය කරනවා. ඊළඟට ඒ සතා වේගවත් බව වැඩි කරගන්න තාක්කල් ඒ සතා দমনය කරනවා. ඉවසීමේ හැකියාව ඒ සතාගේ දියුණු වෙන තාක්කල් ඒ සතා দমনය කරනවා. කීකරුකම දියුණු වෙන තාක්කල් ඒ සතා দমনය කරනවා. මෙන්න මේ කරුණු හතර දියුණු වෙන තාක්කල් ඒ අශ්වයා රජුගේ අංගයක් බවට පත් කරන්නේ නැහැ පින්වත්නි. ඇයි? සටකපටි අශ්වයෙක් ගත්තොත් රජුට වෙන්නේ විශාල අයහපතක් වෙන්න පුළුවන්. මේතකොට
වේගය හරියට හසුරවන්න බැරි අශ්වයෙක් ගත්තු රජුට අයහපතක්මයි වෙන්නේ. ඉවසීමක් නැති අශ්වයකින් අයහපතක්මයි වෙන්නේ. කීකරුකමක් නැති අශ්වයකින් අයහපතක්මයි වෙන්නේ. ඒ නිසා මේ රාජ මේ පරිහරණයට සුදුසු අශ්වයෙක් නෙවෙයි කියන එක නැත්තා. හැබැයි යම් අශ්වයෙක්ගේ මේ ටික තියෙනවා නම් ඒ අශ්වයා මොකද වෙන්නේ? රාජ පරිහරණයට සුදුසුයි කියනවා. මේ ඔන්න ඔය විදිහට තමයි පින්වත්නි මේ අස්සා ජානියෝ ගැන විස්තර කරන්නේ. එහෙනම් කල්පනා කරලා බලන්න ඔබත් ධර්මයට සත්කාර කරන කෙනෙක්ද අධර්මයට සත්කාර කරන කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන් හොඳම ක්‍රමය ඔන්න ඔක තමයි. දැන් සතර අපායේ ඉන්න අයට වඩා කරුණාවක්, මෛත්‍රියක්, දයාවක් මනුස්ස ලෝකේ ඉන්න අය ගැන තියෙන්න ඕන. මේක සත්පුරුෂ බවත් එක්ක ඇති වෙන්නේ. ගෞරවයක් තියෙන්න ඕන. ඒතර අර සත්තුන්ට හිංසා පීඩා කරනව නෙමෙයි පින්වත් මේ කියන්නේ. ඒතර මනුස්ස ලෝකෙත් ගත්තොත් එහෙම මේ සියලු සත්වයින් අතරින් අග්‍රේශරණ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒතර අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සියලු සත්ත්ව ප්‍රජාව අතර තමන් හිතේ ගෞරවයක් තියෙද බලන්න ඕන. ශ්‍රාවක සංඝ රත්නයේ කිරී තමන්ට ගෞරවයක් තියෙද බලන්න ඕන. ඒක ඉන්නේ සත්පුරුෂ බවත් එක තමන්ගේ. ඥානයක් නිපින්වත්නි ඒක. ඥානයක්. සියලු සත්වය ගැන මෛත්‍රී, මුදිතා, කරුණා, උපේක්ෂා තියෙනවා. නමුත් තමන්ගේ විශේෂ තැන හිමි කරද්දී මේ විදියට වෙන්න ඕන පින්වත්නි. ඒකයි මේ බුද්ධ ශාසනයේ බුදු ශ්‍රීමුව මඩලින් මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝ දෙන්නෙක් ගැන දේශනා කළා පින්වත් මහණනි අග්‍රයි, භද්‍රයි කියලා. මේ වචන දෙකකින් මේ ශ්‍රී නාමය අනිත් ශ්‍රාවකයන්ට පැවරුවේ නෑ. අග්‍රයි, භද්‍රයි. කවුද? සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා. බලන්න මේ සහස්තුරු සම්මා සම්බුදු කෙනෙක්. එතකොට සියලු නිකලෙස් ශ්‍රාවක හිටියා. නමුත් ඒ අතර අග්‍රු භද්‍රු. ඒතර නිකලෙස් භවෙන් මේ ජීවිතේ සමානයි. නමුත් ශාස්ත්‍රුන් වහන්සේ දන්නෝ සසරේ පිරු මහා පාරමී බලය ගත්තොත් එහෙම ඔය අනුමාන කියන සූත්‍රයේ තියෙනවා. සාරිපුත්තයන් වහන්සේ ගැන සොඳුරු විස්තර ටිකක්. මේ සම්බුද්ධ ශාසනයේ මේ ශ්‍රාවකයෝ අතර සීලයෙන් පාරමී ප්‍රාප්ත ශ්‍රාවකෙක් ඉන්නව නම් සාරිපුත්තයන් කියනවා. සමාධියෙන් පාරමී ප්‍රාප්ත, ප්‍රඥාවෙන් පාරමී ප්‍රාප්ත ශ්‍රාවකෙක් ඉන්නවා නම් සාරිපුත්තයන් කියනවා. මගේ ඕරස පුත්‍රයෙක් කියලා කියන්න පුළුවන් ශ්‍රාවකෙක් කියලා. හරි ආශ්චර්යයි පින්වත්. ඒතර අග්‍ර වූ භද්‍ර වූ ශ්‍රාවකයා වෙන් කළ දක්වනවා. එහෙමද? ඒක බලන්නේ හැකියාව කෙනෙකුට ඒතර මේකට ඥානෙ ඉතින් ගොඩක් බලපානවා පින්වත්. ඒ නිසා අපිට තී පුළුවන්කම තියෙන්න ඕන. අන්නේ හැකියාව ඇති ගන්න තමයි Tamanට මේ නිවන් මාර්ග ඉස්සරහට තල්ලු වෙවි යනවා. තල්ලු වෙවි යනවා. මේ දැන් මේ අද කරන දේශනාව පින්වත්නි හරි සොඳුරුයි. බුදුරජාණන් දේශනා කළ මහණනි සොඳුරු වූ ආජානී අස්සයෝ 4 දිනක් ලෝකේ විද්‍යාමානව සිටිති. ඒ කවර 4 දිනක්දයත්? මහණනි මේ ඇතැම් සොඳුරු ආජානී අස්සෙක් කෙවිතේ ඡායාව දැක සංවේග වේ කියන. දැන් සමහර අස්සෙ ඉන්නවා කියන පින්වත්නි දැන් අස්සේ පදවන කෙනා කෙවිත ගන්නකොට අර කෙවිත දැකලා සංවේගයටපත් වෙනවා කියන මොකද්ද? කිමාද අස්සයන් පුහුණු කරන තැනත්ත මට කවරනම් දඬුවමක් කරාවිද? කෙවිත අතර ගන්නකොට දන්නවා කියන දැන් මට මේ දඬුවමක් කරන්න හදන්නේ කියලා. කියමු මම කවරනම් දෙයකින් ඔහුගේ වචනය කරන්නේම්ද? බලන්න මේ තිරිසන් ලෝකියත් ආජානී අස්සය විශේෂ අස්සයට හිතන විදිය. කවරනම් දෙයකින් ඔහුගේ වචනය මං කරන්නේම්ද කියලා හිතනවා කියනවා. ඒ කියන්නේ දැන් මේ අස්ස පුහුණු කරන කෙනාගේ වචනේ කොයි ආකාරයෙන්ද මං කරන්න ඕන. ඒ හිතා බැලීමේ ශක්තිය තියෙනවා කියන තිරිසන් ලෝකෙ හිටියක් පින්වත්. මහන්නේ මෙබඳු ස්වභාව ඇති ඇතැම් සොඳුරු ආජානී අස්සෙක් ඇත්තේය. ඒ කියන්නේ කොහොමද අස්ස පුහුණු කරන කෙනා
මේ ගන්න ක්‍රියාමාර්ගවලදී ටක් ගාලා තේරුම් ගන්නවා. මම දැන් කොහොමද කළ යුතු කල්පනා කරනවා. ඒකට අනුව හැසිරෙන්න කටයුතු කරනවා ටක් ගාලා. මහාන් ලෝකයේ දකින්න ලැබෙන පළමුවෙනි ආජානීය අශ්වයා මොහුය කියනවා. දැන් බලන්න ඔබට මතක ඇති පින්වත්නි දැන් කන්තක කියලා කියන්නේ ඔච්චර හිත දියුණු අශ්වයේද අපිට ඒක හිතා ගන්න බෑ පින්වත්නි. මේ මනුස්ස ලෝකයේ මිනිසුන්ට සම්බුද්ධ කියන ශ්‍රී නාමය කියද්දී හිත පහදව ගන්න බැරි එකේ. ඈ සම්බුද්ධ කියන ශ්‍රී නාමය කියද්දී මනුස්ස ලෝකයේ මිනිසුන්ට හිත පහදින්නේ නැහැ බොහෝ පිරිසක්. ඒ මිනිස්සු ආසනය කියලා අරගෙන තියෙන වෙන කන පිට පෙරෙච්ච සමහර අය අරගෙන තියෙන දේවල්. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයයි කියලාවත් අඩු ගන්න තීරුම් ගන්න බෑ. එතකොට බලන්න මේ කන්තක කියන අස්සේ හේව් ලෝකී හරි පුදුමයි. එදා මහ බෝසතාණන් වහන්සේ පිටර තට්ටු කළ මධ්‍යම රාත්‍රියේ කියනවා. යහළුව මම සම්බෝධිය පසක් කරගෙන යන්න හදන්නේ. මං ඔසවගෙන යන්න. සම්බෝධිය කියන වචනේ හැද පිනා ගියා කියනවා. කොච්චර දියුණු හිතක් තිබිලාද පින්වත්. පිනාගේ හිතින් කියන මහ බෝසතාණන් කරට අරගෙන මං ඔසවගෙන ගියේ. කන්තකස්ය. ඉතින් කල්පනා කරලා බලන්න දැන් එහෙම දියුණු හිත තියෙන අශ්වයෝ ඉඳලා තියෙනවා. සමහර සත්තුත් ඉන්නවා එහෙම. ඉතින් එහෙම දියුණු හිත තියෙන සත්තුන්ගේ ස්වභාවය මොකද්ද? හික්මවන්න හරි ලේසි පින්වත්. දමනය කරවන හරි ලේසි. සුළු කලයි යන්නේ දමනය කරවන්න. තවද මහන්නේ මේ ඇතැන් සොඳුරු ආජානීය අශ්වයෙක් කෙවිටින් ඉන්නවා කියන කොහොමද? කෙවිටේ ඡායාව දැක්ක සංවේග වෙන්නේ නැහැ කියන. මෙච්චර දියුණු නෑ යාගේ හිත. ඡායාව දැක්කට ගණන් ගන්නෑ. සංවේගයට නොපෙමිනේ කියනවා. නමුත් එම කෙවිටින් ලෝමයන්ට වදින කල්ලි ලෝමයන් පිරිපදිනවා. එතකොට තේරුම් ගන්නවා කියනවා සංවේගයටපත් වෙනවා කිමාද අශ්වයන් පුහුණු කරන තැනැත්ත මට කවර දඬුවමක් කරාවිද? ඔහුගේ වචනය මම කුමන අයුරින් කරොත්ද හරියන්නේ? අන්නේ කල්පනා වෙනවා කියන එතකොට. හැබැයි කෙවිට දැක්ක ගමන් ඇති වෙන්නේ නැහැ. එයාට ඇඟහරහා ඒ පොඩ්ඩක් ලොම් ටික පිරිමදින්න ඕනේ. එතකොට තමයි පොඩ්ඩක් එයා සංවේගයටපත් වෙන පටන් ගන්න. ඒ කියන්නේ පොඩ්ඩක් එනං අයිට වඩා බාලයි. බාලයි. සමහර සත්තු එතකොට මේ කියන ස්වභාවයෙන් තු සත්තු අනිත් ලෝකවලත් ඉන්න පුළුවන් පින්වත්නි. මේක බුදුනෙතින් දුටු ඒ සත්තුන්ගේ ලෝකයක්. හරි පුදුමයි පින්වත්නි. පුදුම ආශ්චර්යයි. දැන් සම්මා සම්බුදු කෙනෙක් ඉතින් මෙහෙම යුදුයි මානසික ස්වභාවයෙන් සත්තු ඉන්නවා කියලා හිතුවොත් දැක්ක මිසක සාමාන්‍ය ලෝක මිනිස්සුන්ට හරි පුදුම දෙයක් නේ සත්තු කතා කරනවා කිව්වොත් මෙහෙම පුහුණු වෙනවා කිව්වොත්. දැන් බලන්න මේ ලෝකෙ කල්පනා කරලා දැන් සමහර අශ්ව සත්තු ඉන්නවා පින්වත්නි පුදුම විදිහට පුහුණු කරන්න පුළුවන්. ඉතින් එහෙම පුහුණු නොවුන සතුන් පිරිසක් අතර එක සතෙක් හරි පුහුණු වෙනවා කියන්නේ සතාගේ විශේෂත්වයක්. මානසිකව තියෙන විශේෂත්වයක්. එහෙනම් එහෙම හැකියාවක් තියෙනවා නම් ඇති කරන්න පුළුවන් නම් එන සත්තු අපි අහලා තියෙන සමහර ජාතක කතාවල සත්තු කතා කළා කියලා අද මහා විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් බැරිද ඒ තත්ත්වයටපත් වෙන්න? සමහර සත්තු ගත්තොත් එහෙනම් අද ඒ වගේ හික්මවල කොච්චර දේවල් කරනවද අද? අශ්වය, හස්තිය වෙන වෙන සත්තු බල්ලු පූසු සර්පයෝ වර්තමානයේ දැකලා ඇති ඔබ සමහර විට දමනය කරගෙන කරන දේවල්. ඒතර එහෙම කරන්න පුළුවන් නම් එතන එහෙනම් මේ සත්තු කතා කරන්න විදියට මේ මානසික පරිසරයේ කර්මානුරූප පැවැත්ම සකස් වෙලා තියෙනවා කියන එක එහෙනම් අපිට පුළුවන් දැන් එහෙනම් විශ්වාසයක් ගන්න විශ්වාසෙ මේ ඇති වෙන්නේ නැති අයට අපි මේ කියන්නේ. බලන්න මේ අශ්වයගේ ස්වභාවය මොකක්ද? අන්න ලොම් පිරිමදින්න ඕන. ඒක තමයි සංවේගයටපත් වෙන්නේ. මහණනි මිමදු ස්වභාවයට ඇතන් සොඳුරු ආජානීය අශ්වයෙක් ඇත්තේ. මහණනි ලෝකයේ දකින්න ලැබෙන දෙවෙනි ආජානීය අශ්වයා මොහුය. තවද මහණනි ඇතන් සොඳුරු ආජානීය අශ්වයෙක් කෙවිටේ
ඡායාවත් දෙක සංවේග නොවි කියනවා. සංවේගයට නොපෙමිණේ කියනවා. මේ කෙවිටින් ලෝමයන්ට වදින කල්ලිද සංවේග නොවේ කියනවා. ඒත් නැගිටින්නේ නැහැ. සංවේගයට පත්වන වැලිඳු ඒ වුණාට කෙවිටු පහරින් සමට වදින කල්ලි සමට වදින්න එකක් දුන්නොත් අන්න සංවේගයට පත් වෙනවා කියනවා. ත්‍යාගයේ හිත සංවේගයට පත් වෙන එච්චර දෙයක් පහරක් වදින්නම ඕන. එතකන් සංවේගයට පත් වෙන්නේ නැහැ. පහරක් වැදුනට පස්සේ මොකද වෙන්නේ? කල්පනා කරනවා කියනවා කිම ආද අශ්වයන් පුහුණු කරන තැනත්ත මට කවර දඬුවමක් කරාවිද? කවර දෙයකින් මං ඔහුගේ වචනය කළ යුතුද? කල්පනා කරනවා කියන. මහන්නේ මෙබඳු ස්වභාව ඇති සොඳුරු ආජානීය අශ්වයෙකුත් ඉන්නවා කියන. ලෝකයේ දකින්න ලැබෙන තෙවෙනි ආජානීය අශ්වයා කියන. තවද මහන්නේ ඇතැන් සොඳුරු ආජානීය අශ්වයෙක් කියනවා කෙවිටි ඡායාව දැක්කත් සංවේග වෙන්නේ නැහැ කියනවා. ලොම් පිරිමැද්ද සංවේගයට පත් වෙන්නේ නැහැ කියනවා කෙවිටි. කෙවිටි පහරින් සමට වදින කල්හි සංවේග නොවී කියනවා. කෙවිට පහරින් වදින්න ඕන කියන කොහොමද? ඇටවලටම රිදෙන්ට වැදුණු කල්හි සංවේග වෙයි කියලා. කොහොමකටද වදින්න ඕන? ඇටවලට දැනෙන්නම කෙවිට පහර වදින්න ඕන. ඇටවලට වදින්න. එතකොට තමයි කියන එයා සංවේගයටපත් වෙන්නේ. ඒතර බලන්න එහෙම ස්වභාවයටපත් වෙනකන් හිත භ්‍රාන්ත වෙලා තියෙන, වික්ෂිප්ත වෙලා තියෙන. ඉතින් මේ වික්ෂිප්ත භ්‍රාන්ත වෙච්ච හිත මේ නගා සිටින විදි සමහර සත්තුන්ගේ නගා සිටින විදි පින්වත්. කෙවිට දැකීමෙන්ම සමහර අයගේ නගා සිටින හිත කියන ඊතර හිත භ්‍රාන්ත වෙලා නැහැ. ඒ සිත්වලක් තියෙන අයෝනිසෝමනසිකාරනේ පින්වත්නි. අයෝනිසෝමනසිකාරය ඉතර බලවත් නැහැ. සිහිය පිටව ගන්න ලේසි ඒ සත්තුන්ට. සමහර අයට කෙවිට දැක්කට හරියන්නේ නැහැ. අයෝනිසෝමනසිකාරය පිහිට නැති වෙන්නේ. යෝනිසෝමනසිකාරය පිහිටන්නේ නැහැ. සිහිය පිටවන්නේ නැහැ. කෙවිටින් පිරිමදිනකොට තමයි ටක් ගාලා සිහිය පිටන්නේ. සමහර සත්තු ඉන්නවා. කෙවිටින් වදින්න ඕන හැමට. එතකොට තමයි සිහිය පිටන්නේ. සමහර සත්තු ඉන්නවා. ඇටවලටම රිදෙන විදියට වදින්න ඕන. එතකොට තමයි ටක් ගාලා සිහිය පිටන්නේ. මේ සිත්තල ස්වභාවිත. සිත්තල වෙනස්කම සත්වයා වෙනස් කරනවා පින්වත්නි. සිතේ වෙනස සත්වයා වෙනස් කරනවා. මේ ආජානීය අශ්වය 4 දෙනාගේ වෙනසට හේතුව කොහොමද? ඒ සිත්තල වෙනස. බලන්න පින්වත්නි එතකොට මේ සිතේ ස්වභාවය වෙනස් වෙනකොට මිනිස්සයා වෙනස් වෙනවා. ඉතින් මේ සිතේ ස්වභාවය වෙනස් වීම කියන එක හොඳට හෝ නරකට අපි ඇසුරු කරන දේ අනුව හිත වෙනස් වෙනවා. අපි හිතන දේවල් අනුව හිත වෙනස් වෙනවා. අපි කයින් වචනයෙන් මනසින් හැසිරෙන විදිය අනුව හිත වෙනස් වෙනවා. එතකොට මේ හිතේ වෙනසට අනුව තමයි ඊට පස්සේ පුද්ගලයා වෙනස් වෙන්නේ පින්වත්නි. පුද්ගලයා වෙනස් වෙනවා. මේක තමයි ස්වභාවය. එහෙනම් තමන්ගේ හිත රැක ගන්න තමන් දක්ෂ වෙන්න. ඉතින් මේ හිත රැක ගන්න දක්ෂ වෙනවා වගේම මේ හිත සත්පුරුෂ බවට වෙනස් වෙන ප්‍රතිපදාව හැමතිස්සෙම ඉන්න මහන්සි ගන්න. සත්පුරුෂ බවට පෙරලෙන්නේ කොහොමද? සත්පුරුෂ ඇසුර දිගින් දිගටම පවත්වමින් වාසය කරනවා. සද්ධර්ම ශ්‍රවණය දිගින් දිගට කරමින් වාසය කරනවා. පුණ්‍ය ප්‍රතිපදාවත් තුළ වාසය කරනවා. කය වචන මනස සුචරිතයට පොළඹවන දෙයක් තුළ අපි වාසය කරනවා. ඒ අතර ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය තමන්ගේ හිත පැහැදුණු හිතක් ගොඩනගන්න මහන්සි ගන්නවා. ඒතර තමයි මේ සත්පුරුෂ හිතකට අපේ ජීවිතේ පත් වෙවි නැඹුරු වෙවි යන්න පටන් ගන්න පින්වත්නි. ඒකට කලබල නොවෙන්න ඕන. අපිට තියෙන ප්‍රතිපදාව ඊට අදාළ විදියට සකස් කරගෙන වාසය කරන එක විතරයි. මොකද හිත වෙනස් වෙලා යන දවස් අපිට කියන්න බෑ. අපිට පුළුවන් ප්‍රතිපදාව ගැන විශ්වාස කරන එක විතරයි හැමතිස්සෙම. ප්‍රතිපදාව ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එපා. මේ ජීවිත කාලෙම අපිට ප්‍රතිපදාව ගැන තියෙන විශ්වාසය දියුණු කරගන්න ඕන.
ඊළඟ පින්වත්නි බුදුරජාණන් දේශනා කළ ඇතැම් මේ සොඳුරු ආජානී අශ්වයෙක් මේ විදිහට පින්වත් දේශනා කරනවා. මේ සොඳුරු ආජානී අශ්වය 4 දෙනා ලෝකෙ දකින්න ලැබෙනවා කියන මේ අයුරින් පින්වත් මහණෙනි. සොඳුරු ආජානීය පුරුෂයෝ 4 දෙනෙක් ලෝකේ විද්‍යාමාන වෙති කියන. කවුද? ආජානීය පුරුෂයෝ 4 දෙනෙක්. පොඩි පොඩි ප්‍රමාද වීම ඇතුණත් මේ සියලු දෙනාම ආජානීයයි. දැන් අනිත් අය පින්වත්නි මොකද වෙන්නේ? අනිත් සත්තුන්ගේ ඒකට ස්වභාවය මේ කියන හතරට හික්මෙන්නේ නැත්නම් එතකොට මේ කරන හැම ක්‍රියාමාර්ගයකින් වෙන්නේ කුමක්ද? ඒ සත්තු ඇවිස්සීලා ඉක්මනින් අනිත් පැත්තට කිපිලා කේන්ති අරගෙන ගැටිලා පෙරලා අනිත් පැත්තට හානිය පිණිස ව්‍යසනයක් කරන්න දඟලන එක තමයි අනිත් සත්තුන්ගේ වෙන්නේ. ඒකට හික්මීමක් නැහැ. හික්මීමක් නැහැ. දැන් බලන්න මේ අශ්වය 4 දෙනාට ගලපු ආජානීය මහා පුරුෂය 4 දෙනා කවුද? මහන්නේ මේ ඇතැම් සොඳුරු ආජානීය පුරුෂයෙක් මෙහිම අසයි කියනවා. එනම් මොකද්ද? අසවල් ගමේ හෝ නියං ගමේ හෝ අසවල් ස්ත්‍රිය හෝ පුරුෂයා දුකටපත් වූවා කියලා අහන්න ලැබෙනවා කියනවා. කලුරිය කළා මැරුණා කියලා අහනවා කියනවා. එතකොට මොකද වෙන්නේ? කවුද? අසවල් ගමේ. ඒ ගමෙත් නෙමෙයි වෙන ගමක. එවිට ආසායි සංවේගයටපත් වෙයි කියනවා. සංවේග වෙයි කියන සංවේගයටපත් වෙයි කියන සංවේග වූයේ නුවණ යොදා වීර්ය කරන්න පටන් ගන්නවා කියනවා. අර වෙන ගමක කෙනෙක් දුකටපත් වුණා කියලා අසන්න ලැබීමම ආජානීය වර්ගයේ මහා පුරුෂයෙකුට වීර්ය කරන්න ඒකම ප්‍රමාණවත්. හරි පුදුමයි කියනවා. කයයි ජීවිතේ දෙකම අපේක්ෂාව අතහැරලා දාලා වෙර වඩනවා කියනවා. පරම සත්‍ය කයනුත් සාක්ෂාත් කරනවා කියන ප්‍රඥාවෙනුත් විනිවිද දකින්නවා කියනවා. මහන්නේ යම් මේ සොඳුරු ආජානීය අශ්වයේ කෙවිතෙහි ඡායාව දෙක සංවේග වේද. කෙවිතේ. ඒත් අපිට තට්ටු කරන කෙවිත මොකද්ද පින්වත්නි? එතකොට මේ ජරා මරණ කියන එක. ජරා ව්‍යාධි මරණ කියන්නේ අපිට තට්ටු කරන්න තියෙන කෙවිතක්. නම් ඒතර මේ ජරා ව්‍යාධි මරණ එනම් මේ කියන්නේ අපිට අහන්න ලැබෙනවා කියලා කියන්නේ අර කෙවිත අපිට පෙන්눔 කළා කියන එකයි. හැබැයි කෙවිත අපිට පෙන්눔 කරද්දිත් අපි ඉතින් අපේ ලෝකවල අපි ඔහේ සිහිමුලා වෙලා ඉන්නවනම් එහෙනම් පළවෙනි ආජානීය පුරුෂ භවෙන් අපි මිදිලා. ඒ ගුණය අපිට පිළිහිටලා නැහැ. හරි ආශ්චර්යයි පින්වත්නි. පුදුම සහගතයි. අපේ මහා බෝසතාණන් වහන්සේ හිතර තමන්ගේ පියාණන්ගේ ප්‍රධාන අරමුණ වුණේ කුමක්ද? මහ මුහුද සීමා කරගත්තු මහ පොළොවේ අධිපතිය කරන්න තමන්ගේ පුත්‍ර රත්නේ. ඒතර එදා නිමිති කියන්න ආපු බමුණු කිව්වනේ සතර පෙර නිමිති දැකලා තමයි කවදා හරි ගිහි ගෙදර අතහැරලා යන්නේ කියලා. මොනවද සතර පෙර නිමිති? අන්න ලෙඩවීම, ජරාව, මරණය, පැවිදිරුව. ඒතර බලන්න තාත්තා කලේ කුමක්ද? මේ ටික ඉන්න පරිසරයෙන් වහලා තීවක තමයි කරදන්න ප්‍රධානම කරපු දේ. ඒතර බලන්න ජරාවට පත්වෙච්ච රූපයක් ඒ පරිසරේ පේන්න තියලා නැහැ පින්වත්නි. ලෙඩ වෙච්ච රූපයක් පේන්න තියලා නැහැ. ශ්‍රමණේකට පැත්ත පලාත එන්න දීලා නැහැ. එහෙම පරිසරයක් හදලා තිබුණ බෝසතාණන් වහන්සේට. නමුත් දිව්‍යයන්ගේ උපකාරයෙන් ජරාවට පත් වෙන රූප පේන්න සැලැස්සුවා. දැක්කේ යම් සවකද සංවේගයට පත් වුණා පින්වත්නි. එදාම පැවිදිරුවා දැක්කා නම් එදාම ගිහි ගියත් හැරලා යනවා. නමුත් මහ බෝසතාණන් වහන්සේ තාම දැන් ජරාවට පත් වීමෙන් නිදහස් වෙන්න ඕන. නමුත් මං කුමක් කළ යුතුද කියලා දන්නේ නැහැ. ඒ අරමුණ නැකන් තමයි ප්‍රමාද වෙන්නේ පින්වත්නි. මේ ක්‍රමයෙන් මේකින් වෙන් වෙන්න පුළුවන් නම් නිදහස් වෙන්න පුළුවන් මේ මොහොතේම ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ මහා ආජානීය පුරුෂයෙක් තමයි අපේ මහ බෝසතාණන් වහන්සේ.
මහ බෝසතාණන් වහන්සේ. ලෙඩවීම දැක්කාද? මරණය දැක්කාද? මහා සංවේගයෙන් හිටියේ. ශ්‍රමණරුව දැක්කාද? දැනගත්ත මේ කවුද? අර කිව්ව දේවල් වලට පිළිතුරු හොයන්න යන කෙනෙක්. එදාම ගිහි අතහැරියා. එදාම ගිහි අතහැරියා. හරි පුදුමයි පින්වත්නි. විපස්සී බෝසතාණන් වහන්සේ ගැන කියද්දී නම් කියනවා ඒ යම් දවසක පැවිදිරුව දැක්කද ඒ මොහොතේම ගිහි අතහැරලා ගිහිල්ලා තියෙනවා. ආයි මේ රාජ මේ භවනට ගිහින් නැහැ. ඒ මොහොතේම ගිහි අතහැරලා ගිහිල්ලා. හරි විශ්මිතයි. මහන්නේ මෙසේ භද්‍ර වූ ආජානීය පුරුෂයා එමුදු අශ්වයා උපමා කොට පවසමි. කුමක්ද? කෙවිත පේන්න විතරයි ඕන. දැක්ක ගමන් සංවේගයටපත් වෙනවා. දැක්ක ගමන් සංවේගයටපත් වෙනවා. ඒ තරම් සිහි මුලා බව ගත්තොත් එimhe හරි අඩුයි පින්වත්නි. ටක් ගාලා සිහිය පිහිටනවා. පිහිටපු සිහියත් හොඳට මනාවකට තියෙනවා. මනාවකට තියෙන සිහිය පිහිටපු. කෙවිතක් පෙනීම ප්‍රමාණවත්. සොඳුරු ආජානීය අශ්වයට නැකී සිටින්න. බලන්න ඔබ එහෙනම් ඒ සොඳුරු ආජානීය අශ්වයද බලන්න. මේ දහම අහලා බලන්න ඔබ සොඳුරු ආජානීය අශ්වයද බලන්න. තවද මහණනි මෙහි ඇතැම් සොඳුරු ආජානීය පුරුෂයෙක් ඉන්නවා කියන අසවල් ගමේ හෝ නියං ගමේ හෝ අසවල් ස්ත්‍රිය හෝ පුරුෂයා දුකටපත් වුණා කියලා කලුරිය කළා කියලා අහන්න ලැබෙන්නේ නැහැ කියනවා. දුකටපත් වූ කලුරිය කළා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ එයාගේ ඇස් දෙකටම ඕම් පේන්න ඕන කියනවා. අහන්නේ ඒතර කෙවිත දැකීම විතරක් නෙමෙයි. එයාගේ ඇස් දෙකටම පේනවා කියනවා. ඒක නිකන් මොන වගේද එතකොට අර ලොම් කෙවිතෙන් පිරිමැද්දා වගේ එතකොට. ලොම් ටික පිරිමැද්දී යම්සේද කෙවිතෙන් ආන් ඒ වගේ තමයි. තමන්ගේ දර්ශන පතේටම තමන්ගේ ගමේ කෙනෙක් මැරිලා ඉන්න දුකටපත් වෙලා ඉන්න පේන දැකීමෙන්ම සංවේගයටපත් වෙනවා කියනවා. දැකීමෙන්ම සංවේගයටපත් වෙනවා කියනවා. හරි විශ්මිතයි. සංවේග වේ කියන සංවේගයටපත් වේ කියන නුවණ යොදා ඒ මොහොතෙන් වීරි කරන්න පටන් ගන්නවා කියනවා. නුවණ යොදා වීරි කරන්න පටන් ගත්තා කියනවා. කයයි ජීවිතේ දෙකම අපේක්ෂාවත් හරින තරමට ඒ මානසිකත්වය හරි බලවත් කියන පින්වත්. අද දැන් වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ සංවේගයටපත් වෙනවා. ඒ සංවේගය තියාගන්න බෑ. ඒක තමයි ගොඩක් අද යුගයේ තියෙන ප්‍රශ්නේ පින්වත්. අපිට තියෙන අභියෝගය. බණ අහනකන් සංවේගයටපත් වෙලා තියෙනවා. බණ අහලි වෙනකොට සංවේගිත් ඉවරයි. කයයි ජීවිතේ කෙසේ අතාරින්නද ඊට පස්සේ? කයයි ජීවිතේ කෙසේ අතාරින්නද? දැන් කයයි ජීවිතය අතහරිනවා කියන එක හරි විශ්මිත කාරණාවක් පින්වත්නි. කය ගැන හිතන්නේ ජීවිතය ගැන හිතන්නේ හිතන්නේ කොහොමද? නිවන ගැන විතරයි. ජරා ව්‍යාධි මරණයෙන් නිදහස් වීම විතරයි හිතන්නේ. අනිත් ඒවා හිතන්නේ. කය ජීවිතය අතහැරිය කියන්නේ ඒකයි. දැන් බලන්න රම්මි සුරම්මි සුබ මාලිගාවල හැදුණු වැඩුණු මහබෝසතාණන් වහන්සේ මහා රාජ මහා අමාත්‍ය පිරිවරාගෙන අන්තපුර සේනාව පිරිවරාගෙන හිටපු මහබෝසතාණන් වහන්සේ පින්වත්නි තනියම යනවනේ ඉතින් කැලෑ වැදිලා. ඒ තමන්ගේ ජීවිතය ගැන ඔක්කොම අපේක්ෂාවත් හැල්ලනේ බහින්නේ. රාජකුමාරයෙක් දඹදිව තලේ පුරා නින්නාද පැතිරලානේ තියෙන්නේ. දැන් මේ ශාක්‍ය කුලේ මේ ඉන්න සිදුහත් කුමාරයා තමයි මහමුදු සීමා කරගත්තු මහ පොළොවේ සක්විති රජ වෙන්නේ කියලා. එහෙම කුමාරයෙක් වෙන කෙනෙක් යයිද මරණ බයෙන් ඉන්නවනේ. දැන් ඒ කාලේ සක්විති රජකම ලැබෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ නේ පින්වත්. ඒගොල්ලෝ හිතන් ඉන්නේ යුද්ධ කළා මුළු පෘථුවියම ජය ගන්නවා කියලා. ඒතර හරි පුදුමයි. දැන් මේ කුමාරයා එළියට බහැලා යනවා කවුරුත් දන්නේ නැහැ. බයක් නැහැ, තැති ගැනීමක් නැහැ. තමන්ට රාජ භෝජන දෙන්න කෙනෙක් නැහැ. රත්තරන් පිඟාන රත්තරන් හැරි දැන් නැහැ. කෑම ටික ළඟට බෙදලා දෙන කෙනෙක් නැහැ. පාන් සලන්න කෙනෙක් නැහැ. නහවන්න කෙනෙක් නැහැ. දැන් ඔක්කොම තනියෙන් කරගන්නේ. කය
තියෙන කැමැත්ත අතහැරිය කියන්නේ ඒක තමයි. ජීවිතයේ තියෙන කැමැත්ත අතහැරිය කියන්නේ ඒක තමයි පින්වත්. ඒ සියල්ල අතහැරලා රාජකුමාරයෙක් අනිත් එක අවුරුදු 29 භද්‍ර යවුවනේ රාජකුමාරයෙක්. සිවුරක් පුරෝගෙන ගෙයක් ගානේ ගිහිල්ලා පින්වත්නි කල්පනා කරලා බලන්නකෝ. කැම ටිකක් ඉල්ල ගන්නවා කියන එක. ලැබෙන්නේ යමක්ද රාජ භෝජන වළඳපු කුමාරයා ලැබෙන්නේ යමක් දේ කනවා කියන එක හිතන්නකෝ චුට්ටක්. කයයි ජීවිතය අතහැරිය නැත්තම් කරන්න බෑ. ලැබෙන්නේ ඉන්න තියෙන ගහක් යට නම් හිතන්න මහා කැලෑවේ සර්පයි පිරුණු සත්තු පිරුණු කැලෑවේ ගහක් යට ඉන්න තියෙන ඉන්නවා පින්වත්නි. කය ජීවිතය අතහැරිය කියන්නේ ඒකයි. අපේක්ෂා නැහැ. ගල් ගුහාවක නම් ගල් ගුහාවේ ඉන්නවා. කය ජීවිතේ ගැන අපේක්ෂාවක් නැහැ. කල්පනා කරලා බලන්න. දුෂ්කර ක්‍රියාව කරන දුෂ්කර ක්‍රියාව පින්වත්නි. කය ජීවිතේ ගැන අපේක්ෂාවක් තියෙනකොට ඒ දුෂ්කර ක්‍රියාව කරන්න බෑ. විස්මිතයි. සමහර ශ්‍රාවකයෝ හිටියේ ඒ කාලේ. සමහර ශ්‍රාවිකාවෝ හිටියේ ඒ කාලේ. අන්තිමට වීරිය කළා අන්තිමට බෝමැඩ වාඩි වෙලා කොහොමද හිතුවේ? මගේ කය මගේ ජීවිතේ දෙක නැති වුණත් මම මේ වාඩි වෙත්තරින් නැගිටින්නේ නෑ කියන තැන තමයි හිටියේ. හරි පුදුමයි. ඒතර මෙසි මදුරු කිසි ගාණක් නෑ පින්වත්නි. කාය ජීවිත අපේක්ෂා අධහැරපු කෙනාට. ඒ හැම දෙයක්ම අපි ඇත්තටම හොයලා ඉන්නවා. කියන්නේ කය ගැනයි ජීවිතය ගැන තියෙන අපේක්ෂාව නිසාමයි. හරි ආශ්චර්යයි පින්වත්නි. ඒතර බලන්න දැන් මේ දෙවෙනි සොඳුරු ආජානීය ආශ්‍රය ගැන කියද්දි මොකද කියන්නේ? ඒතකොට දැන් කෙවිත වෙන්නුම් කළාට වැඩක් නැහැ. මොකද වෙන්නේ? පිරිමදින ඇස් දෙකටම පේන්න ඕන ජරා ව්‍යාධි මරණ. හැබැයි ඇස් දෙකට දකිද්දී මොකද වෙන්නේ? අර සියල්ල අතහරින කට්ටිය ඉන්නවා කියනවා. කයත් අතහැරලා, ජීවිතෙත් අතහැරලා, විරවීරිය වඩලා, ඒ පරම සත්‍ය කයිනුත් ස්පර්ශ කරනවා කියන ප්‍රඥාවනුත් ස්පර්ශ කරනවා කියනවා. කයෙන් ස්පර්ශ කරනවා කියන කොහොමද පින්වත්නි? එතකොට පින්වත්නි අපි දැන් අහලා තියෙනවා ප්‍රඥා විමුක්තියයි චේතෝ විමුක්තියයි කියලා. මේ චේතෝ විමුක්තියට අදාළ දේවල් කයින්ම ස්පර්ශ ලබන දේවල්, කයම ස්පර්ශ ලබන දේවල්. එතකොට ප්‍රඥාවෙන් විනිවිද කියන්නේ මේ ප්‍රඥා විමුක්තිය කියන එක ප්‍රඥාවත් එක්ක සම්බන්ධ එකක්. මාන්නි යම්සේ සොඳුරු ආජානීය ආශ්‍රී කෙවිටින් ලෝමයන්ට පහර වැද සංවේග වේද. සංවේගයට පැමිණෙද මහන්නි මේ භද්‍ර වූ ආජානීය පුරුෂයා එමුදු අශ්වයා උපමා කොට පවසමි. මහණි ලෝකයේ දකින්න ලැබෙන දෙවෙනි සොඳුරු ආජානීය පුරුෂයා මොහුය. ඒ වගේ කට්ටිය පින්වත්නි බුදුරජාණන් වහන්සේ කාලේ හිමත් අය හිටියා. එහිමත් අය හිටියා. දැන් ශාක්‍ය කුලෙන් නික්මිච්ච දැන් මහබෝසතාණන් වහන්සේ දැන් විපස්සී කුමාරය නික්මෙද්දිම ඒක අහලා නික්මිච්ච කට්ටිය හිටියා. ඒක අහලා නික්මිච්ච අය හිටියා. සම්බුදු කෙනෙක් පහළලා කියලා ආරංචියට ගිහි අතහැරපු කට්ටිය හිටියා. තාම මුණ ගැහිලා නැහැ ආරංචියට. එහෙම සංවේගයකටපත් වෙන කට්ටිය ඉන්නවා. තවද මහණේ ඇතන් සොඳුරු ආජානීය පුරුෂයෙක් ඉන්නවා කියන අසවල් ගමේ හෝ නියං ගමේ අසවල් ස්ත්‍රී පුරුෂයා දුකටපත් වුණා කල්රිය කළා කියලා අහන්න ලැබෙන්නේ නැහැ කියනවා. දුකටපත් වූ කල්රිය කළා වූ ස්ත්‍රිය පුරුෂයෙක් තෙමීම ඇස් දෙකින් නොදකින්නේ වෙයි කියනවා. එනමු තමන්ගේ ඥාතියෙක් හෝ ලේ ඥාතියෙක් හෝ දුකටපත් වෙයි කියනවා. තමන්ගේ ඥාතියෙක් ලේ ඥාතියෙක් දුකටපත් වෙයි කියනවා. කල්රිය කරනවා කියන අන්න එතකොට සංවේගයටපත් වෙන කට්ටිය ඉන්නවා කියන පින්වත්නි. එතකොට තමන්ගේ කෙනෙකුට මොන හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ සංවේගයටපත් වෙලා නෝන යොදලා වීරිය කරන පටන් ගන්න කට්ටිය ඉන්නවනේ. ෂොක් වෙන කට්ටිය ඉන්නවා එතකොට.
දැන් කල්පනා කර බලන්න ඔබ එතන ඉන්නවද කියලා බලන්න පින්වත්නි. තම තමන් බලන්න ඕන තම තමන් දිහා තමන් එහෙමවත් කෙනෙක්ද කියලා. බලද්දි මම හිතන්නේ ඒ අශ්‍යයොත් අද පුරුෂ ජානියොත් අද දුර්ලභයි. අද ඒ පුරුෂ ජානියොත් දුර්ලභයි පින්වත්නි. එහෙමත් අය නැති තරම් බුදුරජාණන් වහන්සේ කාලේ හිමයි හිටියා. තමන්ගේ සමහරට එකම දරුවා නැති වෙලා මේ ශාසනයට ආපු අය හිටියා. තමන්ගේ විවාහය කඩාකප්පල්ලා සමහරලා තමන්ම යම් දුකකටපත් වෙලා මේ ශාසනයට ආපු කට්ටිය හිටියා. තමන්ගේ ඥාතීන් දුකටපත් වෙලා මේ ශාසනයට ආපු කට්ටිය හිටියා. ඔය දැන් ওই කෝරව්වේ කියන රජතුමා මට මතක හැටියට මුණ්ඩදරා රජතුමා තමන්ගේ බිරිඳ නැති වෙලා ඒ ශෝකෙන් ඉන්නකොට ධර්මයට ආපු කෙනෙක්. ඒ වගේ හිටිය පින්වත්නි. එහෙමත් අය ඉන්නවා කියනවා. මහන්නේ යම්සේ මේ එතකොට කවුද? තමන්ගේ හිතවත්ම කෙනෙක් එතකොට මැරෙන්න ඕන. මන්න සංවේගයටපත් වෙනවා. වීරිය වඩනවා. කය ජීවිත දෙකම අතහරිනවා. අදට සමහර අය අපිට මහාරංචි වෙලා තියෙනවා. දැන් පටාචාරා තමන්ගේ බිරිඳ, තමන්ගේ දෙමව්පියෝ, දරුවෝ මේ සියලු දෙනා හිමි වෙලා තියදී භාග්‍යතුන් වහන්සේ ගාවට එන්නේ. ඒ සියලු දෙනා හිමි වෙලා තියෙද්දි ඊළඟට පින්වත්නි තවද මහන්නේ ඇතැම් සොඳුරු ආජානී පුරුෂයෙක් ඉන්නවා කියන අසවල් ගමේ හෝ නියං ගමේ හෝ අසවල් ස්ත්‍රිය හෝ පුරුෂයා දුකටපත් වුණා කියලා අහන්න ලැබෙන්නේ නැහැ කියනවා. ඒ වගේම දුකටපත් වූ කල්රිය කරාව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් තමන්ගේ ඇස් දෙකින් දකින්නෙත් නැහැ කියනවා. තමන්ගේ ඥාතියෙක් හෝ ලේ ඥාතියෙක් දුකටපත් වෙලාත් නැහැ කියනවා. කල්රිය කළත් නැහැ කියනවා. එනමුත් තමන්ම දරුණු කටුක අමිහිරි යමනාප ප්‍රාණය නැති වෙන තරමේ මහා දුකකටපත් වෙනවා කියනවා. ශාරීරික වේදනාවකින් රිදුම් කනවා කියනවා. තමන් මහා පීඩාවකටපත් වෙනවා කියනවා. තමන් මහා පීඩාවකටපත් වෙන දාතර බලන්න මේගොල්ලෝ නැගිටින්න මේ තත්ත්වෙපත් සිටුේෂන් එකේ ඉන්න ඕන. සමහර අය නැගිටින්න. ඒතර බලන්න සමහර කට්ටිය එහෙම දුකටපත් වෙලා තමන්ම මේ උඩාක් වේදනා විඳලා එවිට ඒ තුලින් මහා සංවේගයක් හට ගන්නවා කියනවා. අද මං හිතන්නේ මේ ආයානියස් පුරුෂයොත් අද ලෝකේ නැහැ. තමන් දුකටපත් වෙලා විශාල දුක් ගැහැට ලක් වෙලා අනේ මේ දුකින් ඈතර වෙන්න ඕන කියලා අදහසින් තිරුවන් සරණ පිහිටලා වීරිය වඩපු අය අති දුර්ලභයි. අති දුර්ලභයි. මේක නේද සසර කියලා සිහි වෙන කට්ටිය නෑ. ආයා ඉපදුනොත් මම මේ දුකටපත් වෙනව නේද කියලා හිතෙන්නේ නෑ. එහෙම හිතලවත් අඩු ගන්න පිනක් කරගන්න නැඹුරු වෙන්නේ. තමන්ගේ දරුවෝ ඥාතීන්ගේ දුක දැකලවත් පිනක් කරගන්න හිතෙන්නේ. ඒ දේවල් ගොඩාක් අය ඉන්නේ මේ දේවල් වලට මේ ප්‍රශ්න වලට මැදිහත් වුණාට පස්සේ විවිධාකාර අద్භූත ක්‍රමවේද ඔස්සේ බෙහෙත් ඔස්සේ ඒ වගේන් ගැලවෙන්න తాවකාලික විසඳුමක් හොයන්නම ඒ පස්සේ සල්ලි වියදම් කර කාලය වියදම් කර ඒ පස්සෙම හඹා යනවා මිසක ඒවත් කරන්න ඕන. එතකොට ඒ පස්සේම හැප්පි ඉන්නවා මිසක මේක තමයි සසර, මේකින් ඈතර වෙන්න මම මොන හරි සිල් රකින්න ඕන, මම අද ඉඳන් ඉන්න මේ අඛණ්ඩව සිල් රැක් ගන්න ඕන, මම උපෝහතේ සමාදන් වෙන්න ඕන, එතකොට මම මේ එහෙම පින් කර ගන්න ඕන, ධර්මය අහන්න ඕන, කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න මම පටන් ගන්න ඕන. එහෙම හිතන පිරිස හරි දුර්ලභයි පින්වත්නි. එහෙම හිතන පිරිස හරි දුර්ලභයි. මට මතකයි මට එක දෙපළකට මුණ ගැහිලා ඒගොල්ලන් බබාලා නැහැ. ඒගොල්ලන්ට මහා ප්‍රශ්නයක් එතකොට. ඉතින් ඒගොල්ලන්ට ඊට පස්සේ මම ওই සමහර බුද්ධ දේශනා කරුණු කිව්වේ අපුත්තක සූත්‍රයේ තියෙනවා ළමයි නැති වෙන්න හේතුව පෙර ජීවිතේ
තමන්ගේ ඥාති හිතවත් කෙනෙක් දරුවෝ මරලා. මේ නිසා තමයි දරුවෝ නැති වුණා කියලා මේක නම් තියෙනවා කියලා. ඒතර ඒ දෙන්න කොහොමද කියලා එහෙනම් සමී එහෙනම් අපි සංසාරේ මේ කයින් කරපු වැරද්දක් නිසා එහෙනම් මේක වෙන්නත් ඇත්තේ. එහෙනම් අද ඉඳන් අපි සීල් රකින්නවා. එහෙනම් පුළුවන් තරම් අපි උපෝසතය ගන්නවා. කියලා මේගොල්ලෝ උපෝසතය අරගන්නේ මේ සීල් ගන්නේ මේ පිරික් කියන පටන් ගත්තා පින්වත්නි. හරි ආශ්චර්ය පිරික් කියා මේ වත් පිළිවෙත් කරමින් පින් කරමින් මෙන්න අවුරුද්දක් ඉන්නකොට දරුවෙක් ගැබට ආව. බලන්න එතකොට ඒ වගේ මේ බලන්න මේ දරුවෝ නැති අයට හොඳ විසඳුමක්. දරුවෝ නැති අම්මලාට හොඳම විසඳුමක් මේක. ඒ දෙන හොඳ ආදර්ශයක් දුන්නේ. හරි පුදුමයි ඒක. ඒතල පුණ්‍ය ප්‍රතිපදාවෙම ඇලෙන්න ගත්තේ. බෝධිය වඳිනවා, චෛත්‍ය වඳිනවා, මේ භාගතුන් හතර වන්දනා කරනවා, ගෙදර බුද්ධ මන්දිර හදාගෙන වඳිනවා. මෙහෙම නිරන්තරයෙන් මේව කර කර මේ පොඩි කාලයක් ඉන්න උනේ. පිරික් කියනවා, දෙවිවරුන්ට පින් දෙනවා. මහා සෑය බෝධිය වඳින කටයුතු කරනවා. මේ විදිහට පින් කර කර වාසය කළා. දන්නේම නැහැ. දරුවෙක් කුසට ආවා. පුතෙක්ම. ඒ පුතා බිහි වෙලා සුළු කලයි මාහ 2යි 3යි. දැන් මේගොල්ලෝ හිතුව තවත් ළමයි හම්බෙන්නේ නැහැ කියලා. මේ තව දරුවෙක් ආවා. ඒත් පුතෙක්. පුණ්‍ය ප්‍රතිපදාවක ආශ්චර්යය. මේ දරුවන් නැති අම්මලට හොඳ අවවාදයක් මේක පින්වත්නි. ඒතකොට විස්තර කරනවා බලන්න එතකොට තමන්ගේ ජීවිතේට ප්‍රශ්නයක් එනවා. අන්න එතකොට සමහර කට්ටිය වීරිය වඩලා මොකද කරන්නේ? මේ සත්‍ය කියන ඒ කයිනුත් ස්පර්ශ කරනවා කියන ප්‍රඥාවෙන් තුනේ දකින්නවා කියනවා. මේ වගේ සොඳුරු ආජානියස්සයට තමයි කියන්නේ මොකද? රාශියේ කෙවිතෙන් ඇටවලටම රිදෙන්න පහර වදින්නේ යම්සේද. එතකොට තමයි සංවේගයටපත් වෙන්නේ මේ අශ්වයෙක් හිටියේ. බලන්න ඒකට ඇටවලටම රිදෙන්න පහර වදිනවා කියලා කියන්නේ කොහොමද එතකොට? තමන්ටම දෙයක් වෙලා දුකටපත් වෙලා කම්පාවටපත් වෙලා සංවේගයටපත් වෙනවා. ඒතර තමයි නැගී සිටින්න හිතෙන්නේ. ඒතකොට තමයි නැගී සිටින්න හිතෙන්නේ. එහෙම ආජානීයස්යොත් ආජානීය පුරුෂයොත් මේ ලෝකේ සිටිනවා. ඔබ කොතනද සිටින්නේ බලන්න. මා හිතන්නේ අද වගේ යුගයක පින්වත්නි. අද වගේ යුගයක මෙහිමස්යොත් ඉන්නවද කියලා. එහෙමස්යොත් දුර්ලභයි අද. බාහිර මේ බුදු කෙනෙක් දකින්න ඉතින් මේ අද වගේ යුගයක ඉතින් අපට විශාල උත්සාහයක යෙදෙන්න වෙනවා. අද ඉතින් සුළු පිරිසක් කියන ධර්මයේ අහද්දී අහන වෙලාවේ සංවේගයටපත් වෙලා සමහර අය ඉන්නවා. ඉතින් අර ධර්මයේ අහහා සංවේගයටපත් වෙ ඉන්න කැමැත්තක් තියන අය ඉන්නවා. ඒකත් ඉතින් අද වගේ යුගයක් ඉදිරි ගත්තොත් එහෙම ඉතින් ලොකු ගුණයක් ඉතින්. ඒතර එක් බණ පදයක් අහලා අතහැරලා ඉන්නේ නැහැ. එයා දන්නවා දැන් මේක බණ අහද්දි විතරේ මම සංවේගයටපත් වෙන්නේ. එයා නිතර බණ අහනවා නිසා. නිතර බණ අහනවා. බලන්න එතකොට මේ ධර්ම ශ්‍රවණී බලන්න එතකොට මේ කෙවිත කියන දේ හරි සුන්දර කාරණාවක්. මෙතන කෙවිත තමයි එකතර කොහොමද? මේ මරණය, ජරාව, ව්‍යාධිය කියලා කියන්නේ අපිට හොඳ කෙවිතක් නැගී සිටින්න. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම එහෙනම් ඒ කෙවිතෙන් පහර කකා හෝ නැගී සිටින්නටම මේ රැස්වුණු උදාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර D5 ඇකිරියගල කෑගල යන ලිපිනේ පදිංචි දිල්රුක්සි අබේදීර මහත්මිය සහ මංගල අධිකාරී මහත්මයා ඇතුළු පින්වත් පිරිස එක රාශී වෙලා ඉතින් මේ රැස්වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දිවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා.
ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යංග දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරුදේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා. සදහෙවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු ගුරුදේවයන් වහන්සේටත් මහා සංඝරත්නයටත් ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගී දෙහිමි රැකවරණේ සැලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට සියලු ආරක්ෂාව සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම රැස්තුණු උදාර පින මංගල මහත්මයා නමින් මිය පරලෝකයේ කේ අධිකාරී පින්බර පියාණන්ට, ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පුණ්‍ය සම්පත්තිය කෑගල්ලේ ඒ පදිංචි දිල්රුක්ෂී අබේදීර මහත්මිය මංගල අධිකාරී පින්බර මහත්මාට, ඒ වගේම ජනවාරි 31 වන දිනට 4 වන උපන්දිනයේ දින මනුති දනුල්්‍යා අධිකාරී පින්බර දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම සුජීවත් සිටින අබේදීර පියාණන්ට එම මෑණියන්ට අධිකාරී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. නිරෝෂා සෞම්‍ය බුද්ධි චතුර චන්ද්‍රකාන්ත යන සහෝදර සහෝදරියන්ට සියලු රැකවරණ සැලසේවා. සියලුම දූදරු මුණුබුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. සියලු දෙනාගේ රැකී ආරක්ෂා කටයුතු සඵල වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම, අපට ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට, ආමිෂයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.